තේමාව දේව වචනේ තුලින් ලැබෙන පණිවිඩය වෙත අපි සැලකිලිමත් වෙමු. හැඳින්වීම අද සාමාන්‍ය සමයේ 13 වන ඉරිදිනයි. මිනිසා සහ දෙවිදුන් අතර පැවතිය යුතු සමදියාව තහවුරු වන්නේ දේව වචනය තුලිනි. දෙවිදුන්ගේ කැඳවීමට පිළිතුරු දෙන්න එදිනෙදා ජීවිතයේ සිය කුරුස දරාගෙන උන්වහන්සේ අනුගමනය කළ යුතු වේ. එබැවින් නිරන්තරයෙන් දේව වචනයට සවන් දීමටත් ඒ අනුව ජීවිතය මෙහෙවා ගන්නටත් අවශ්‍ය වරම් ඉල්ලා මේ දිව්‍ය යාගයේදී යාක්ෂා කරමු. පුබුදු සිතින් සත් සරහද නංවා දෙවන් බවේ රස ගන්වාලා සසුන් මගේ ගුණ දම් වඩවන්නට සදහම් මුතුවැල් අමුණාලා එක මුතු මුතු දම් පුරමින් සමදා සොයුරු පෙමින් ලොවනාවාලා ඇදහිලි මද කළුවර හද ඔපලා නිබඳව පිදෙන ලෙසේ කී හරින් දෙවි සමිඳුන් පසසන්නේ හරින් දෙවි සමිඳුන් පසසන්නේ කී හරින් දෙවි සමිඳුන් පසසන්නේ යාඥා වේනිබදේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තු ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවී පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දරු දැරියනි, දෙවියන් තුල ජීවත් වෙනවයි කියන එක සුන්දර අත්දැකීමක්. ඒ සුන්දර අත්දැකීම ඔබට මට හැමදාකමත් ලැබෙනවා. ඒ ලැබෙන්නේ ඔබට මට වරප්‍රසාද ගොඩාක් හම්බ වෙලා කන්න බොන්න තියෙනවා, යාන වාහන තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවයි කියන දෙයට වඩා ඔබට මට කවදා හරි දැනුනොත් ඔබ දුර්වල වෙච්ච මොහොතේදී, ඔබ වැරදි කරපු මොහොතේදී, ඔබේ ජීවිතයේ අරගලයකින් යුතුව මේ ජීවත් වෙන්න උත්සාහ කරද්දී ස්වාමීන් වහන්සේ ඔබට සමාව දුන්නයි කියලා දැනුනොත් ඒක තමයි සැබෑ සතුට. ඒ නිසා ස්වාමීන් වහන්සේ ලෑස්ති ඔබට මට සමාව දෙන්න. ඔබව මාව තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ඔබගේ මගේ පාපයට දැන් සමාව දෙන්නටයි යන්නේ. ඒ නිසා සුළු මොහොතක් අපේ දෑත් වැඳගෙන ස්වාමීන් වහන්සේට අපේ පාපේ අයිතිය බාර කරමු. ඔබ බලා සිටියා කිරිස් මරමා ඉවත නොදමා සිප වැළඳ ගත්තා. පියාණනි මා අසරණයි
ජානනි මා අසරණයි 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 වන්න අනුකම්පා සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයට පමුණුවන සේක්වා. ස්වාමිනේ කරුණා කළ මැනව. ක්‍රිස්තුනේ කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව වහන්සේගේ දයාවල තනහට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජානනි සියලු බලති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාශ්‍ය බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව්හරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන් සමග දෙවි පියාණන්ගේ මහිමයෙහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධ වූ තැනන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි ආඥා කරමු. සියලු බලති දෙවි පියාණනි අප හැම දරුකමට බාරගත් ඔබ වහන්සේ ආලෝකයේ දරුවන් ලෙසින් දිවිගෙවනු සඳහා අපට මඟ පෙන්වනසේක් වේද. හේයින් සියලු පාප අන්ධකාර බලවේගයන්ගෙන් අප මුදා ඔබ වහන්සේගේ සත්‍ය ධර්මයාලෝකයෙන් අප ජීවිත බැබලවීමට සැලසුව මැනව. මෙකිදේ ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ද සදහටම වැඩ සිටින්නාවුද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසු ක්‍රිස්තු ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
වන්න කියවීම සඳහා රාජාවලිය දෙවන පොතෙන් උපුටාගත් කොටසකි. එක් දවසක් එලීෂා ශූනේම් නම් දේශයට ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරැත්ත කළාය. මෙසේ ඔහු යන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතිනි. ඇගේ පුරුෂයාට කතා කොට නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මිනිසෙකු බව මට පෙනේ. අපි බිත්ති ඇති කුඩා උඩු මහලක් සාදා ඇඳකුත් මේසයකුත් පුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආ කල එහි සිටින්න පුළුවනැයි කීවාය. එක් දවසක් ඔහු එහි පැමිණ උඩු මහලට ගොස් නිදාගත්තේය. එසේ වී නම් ඔහු ඈ උදෙසා කරන්න තිබෙන්නේ කුමක්දැයි ඇසීය. ගෙහාසි පිළිතුරු දෙමින් ඈට පුත්‍රයෙක් නැත. ඇගේ පුරුෂයාත් මහලුය කීවේය. ඈට අඬ ගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬ ගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය. එවිට ඔහු කතා කොට ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට ඔබ පුත්‍රයෙකු අතට ගන්නෙහි යැයි කීය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගී ගයමු. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගී ගයන්නේමු. සමිඳුනි ඔබේ තිරපෙම ගැන මම සදහටම ගී ගයන්නේමි. ඔබේ විශ්වාසවන්තම පරපුරෙන් පරපුරට පවසන්නේමි. ඔබේ තිරපෙම සදහටම පවතින බව මම ඒකාන්තයෙන්ම පිළිගනිමි. ඔබේ විශ්වාසවන්තකම අහසමින් තිරසර බව මම දනිමි. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගී ගයන්නේමු. සමිඳුනි ගී ගයමින් ඔබ නමදින්නෝද? ඔබේ කරුණ ආලෝකය තුල හැසිරෙන්නෝද භාග්‍යවන්ත යෝය? දවස පුරා ඔබ අභියස ප්‍රීති ප්‍රමෝදවන් නෝය. ඔබේ දැහැමිකම ගැන විශේෂින් පවසන් නෝය. සමිඳුනි ඔබේ තිරපෙම ගැන අපි සදහටම ගී
ගයන්නේමු. ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණය දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක. සමිඳුනි ඔබ අපේ ආරක්ෂකරු අපට තෝරා දුන් සේක. ඊශ්‍රායෙල් වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අප රජු අපට දුන් සේක. සමිඳුනි ඔබේ තිරපෙමගෙන අපි සදහටම ගී ගයන්නේමු. සුදු පවුලුතුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුනින් උපුටාගත් කොටසකි. බෞතිස්ම ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමග ඒකාබද්ධ වූ අප සියල්ලන්ම එම බෞතිස්ම ස්නාපනයෙන් උන්වහන්සේගේ මරණයෙහි උන්වහන්සේ හා සමග ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නාහුද? එබැවින් අපේ බෞතිස්ම ස්නාපනයෙන් අපිත් උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වී උන්වහන්සේ සමග වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන්ගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූසේම අපද නව ජීවන මගක ගමන් කරනු සඳහාය. අප ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණෙමු නම් උන්වහන්සේ සමග ජීවත් වන බවද විශ්වාස කරමු. උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ යලිත් නොමැරෙන බවද අපි දනිමු. මින්මතු මරණය උන්වහන්සේ කෙරෙහි බලපවත්වන්නේ නැත. උන්වහන්සේ මරණයට පත්වීමෙන් එකම එක වරක් පාපය නිසා මලසේක. එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වනසේක. ඔබත් එසේම පාප විමුක්තිය ලත් අය බවද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත්ව සිටින්නන් බවද සිතට ගන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුපුවත් ජයනද සමිඳුනි ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ වදන් පිළිගැනීමට අප සිත් පැහැදුව මැනව. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා.
මතයුතුමාගේ ශුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දරුවන්ටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. සිය කුරුසේ දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තේ මට සුදුසු නොවේ. සියදිවි රැකගන්න එය නැතිකර ගනී. මා නිසා සියදිවි නැතිකර ගන්නා එය රැකගනී. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා එව් තැනන් වහන්සේ පිළිගන්නේය. දිවස්වරයෙකු වන නිසා දිවස්වරයෙකු පිළිගන්න. දිවස්වරයෙකුගේ විපාක ලබයි. සත්පුරුෂයෙකු වන නිසා සත්පුරුෂයෙකු පිළිගන්නා සත්පුරුෂයෙකුගේ විපාක ලබයි. මේ මාගේ ශ්‍රාවකයන්ගෙන් ඉතා සුළු තැනැත්තෙකු වූවද ඔහුගේ ශ්‍රාවකයෙකු වන නිසා බොන්න ඇල් වතුර කෝප්පයක්වත් යමෙක් දෙන්නේද සැබවින්ම මම ඔබට කියමි. ඔබගේ විපාක කිසිසේත් නැති නොවන්නේය. ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතක් වාඩි වන්න. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරු දැරියනි, ඉපදෙන්න ඔබට මට ඒ තරම් දේවල් කරන්න ඕන වුණේ නැහැ. මොකද මව් කුසේ ඔබ අම්මගේ ගර්භාෂය තුල කලලයක් වෙනකොට දෙවියන් වහන්සේගේ සලස්ම තුල හැම දෙයක්ම ඔබට දෙමව්පියන් තුලින් වටපිටාව තුලින් ලබා දුන්නා. හැබැයි මේ පොළොව තලයට බිහි වුණාට පස්සේ ඔබට මට බාර දූර කර්තව්‍යයක් තිබුණා, උස්ම ගන්න. එනිසා උස්ම ඇදලා ගන්නට ඕනේ, උස්ම පිට කරන්නට ඕනේ, hina වෙන්නට ඕනේ, වැඩ කරන්නට ඕනේ, ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ, කන්න බොන්න ඕනේ. දැන් මේ ඔක්කොම මේ මිනිස්යාගේ ජීවිතයේ ඇතුලේ හිමින් සීරුවේ පුරුදු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මිනිස්යාගේ ජීවිතයේ මේ විදියට පුරුදු වෙනකොට මේ මිනිස්යාගේ ජීවිතේ තවත් පැතිකඩකින් එක්තරා විදියක හිස් භාවයක් තිබෙනවා. හැම වෙලාවෙම මේ මිනිස්යාට බයක් ඇති වෙනවා. මට මොනවා වෙයිද? හෙට දවසේ මොනවා වෙයිද? අනාගතයේ මොනවා වෙයිද? දුවට මොනවා වෙයිද? පුතාට මොනවා වෙයිද? සභාවට මොනවා වෙයිද? ලංකාවට මොනවා වෙයිද? මේ විදියට රටනම් මේ තාත්ති පුතේ දුවේ මේ මිනිස්යාගේ ජීවිතේට නිරන්තරයෙන්ම පුංචි බයක් ඇති වෙනවා. මේ බය නිසා මේ මිනිස්යාගේ ජීවිතය කලකිරෙන්න පටන් ගන්නවා. මේ කලකිරිච්ච මිනිස්යාට නිරන්තරයෙන්ම ඇහෙන දේ තමයි කලකිරිච්ච දේවල්. හැබැයි දෙවියන් වහන්සේ මේ පොළොව තලයට යුගයෙන් යුගයට කාලයෙන් කාලයට මේ කලකිරුණු මිනිස්සුන්ට කතා බහ කරන්න පුළුවන් හදවත් ටිකක් ආත්ම ටිකක් බිහි කරා. ඒ නිසා තමයි රත්නම් පුතේ දුවේ අපි සුදු බයිබලයේ පුරාවට මෙනෙහි කරලා බලද්දී ආබ්‍රහම් තුමාගේ ඉඳලා මෝසෙස් තුමාද ඊට පස්සේ දිවස්වරුන් මේ හැම කෙනෙක්ම කතා කරනකොට ඔවුන් කියනවා මම දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට පවසනවයි කියලා. දෙවියන් වහන්සේට මෙසේ ඔබට කියන්න තියෙනවයි කියලා. එතකොට මේ දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු ඇති කරගන්නා පිරිසක් බිහි කරලා අර දුර්වල වෙන මිනිස්සුන්ට ප්‍රාණවත් ගතියක්, බලයක්, විශ්වාසයක් ඇති කෙරෙව්වා. එතකොට මේ රත්න මේ තාත්ති පුතේ දුවේ මේ බලය ඇති කරලාට මේ මොහොතේදී මේ ආශිර්වාදය දැනෙන්න එපා. ඔබ පෞද්ගලිකව හිතුවොත් ඔබ දෙවියන් වහන්සේගේ අතැඟිලි මත රැඳිලා උන්වහන්සේගේ ආදරය තුල ජීවත් වෙන්නට යනවයි කියලා අනිවාර්යෙන්ම ඔබ ඉන්න තැන ආශිර්වාදිතයි. ඒ නිසා තමයි පළවෙනි කියමේ තමත් පැහැදිලිවම කිව්වේ දිවස්වරයව
පිළිගත්තම ඒ ගේ ඇතුළට පිළිගත්තම ඔහුට දැනෙනවා මගින් මේ නිවසට යමක් සිදුවිය යුතුයි. මේ මගින් යමක් සිදුවිය යුතුයි කියලා දැනලා නිකන් ඉන්නේ නැහැ. දේව සේවකයන් නිරන්තරයෙන්ම අහනවා මොනවද මං ඔබට කරන්නට ඕනේ දෙවියන් වහන්සේගේ නාමයෙන්? එතකොට කියනවා දරුවෙක් නැහනේ. විවාහ වුණාට දරුවෙක් නැහනේ ගොඩක් කල් ගිහිල්ලා. එතකොට මේ දෙවියන් වහන්සේගේ දූතයාට කියනවා දරුවෙක් නැහැයි කියලා. එතකොට ඔහු කාගේ කටහඬ දැන් පාවිච්චි කරන්නට යන්නේ? දෙවියන් වහන්සේගේ කටහඬ පාවිච්චි කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ කටහඬ පාවිච්චි කරලා කියනවා ඇත්තයි ලබන වසරේ මේ කාලේදී ඔබට දරුවෙක් ඉන්නවා. බලන්න මේ තාත්ති පුතේ දුවේ මේ මිනිස්සගේ බලාපොරොත්තු නැති වෙච්ච මොහොතකනේ ඒ සුන් වෙලා තිබෙන මොහොතක කලකිරලා ඉන්න මොහොතක තෙහෙට්ටු වෙලා ඉන්න මොහොතක තවත් පුද්ගලයෙක් ලව්වලා ඒ පුද්ගලයාගේ ජීවිතයට බලාපොරොත්තුවක් දීලා වරප්‍රසාදයක් අයිති කරලා දෙනවා. එතකොට මේ ඔබේ මගේ ජීවිතේ නිකම් පරණලක් වෙන්නද දෙන්නේ නැහැ. ඔබේ මගේ ජීවිතය දෙවියන් වහන්සේට වැදගත්. ඇයි ඒ දෙවියන් වහන්සේට වැදගත් වෙන්නේ? දෙවියන් වහන්සේට එතකොට පුළුවන් වෙනවා ඔබ තුලින් මේ සමාජයට මෙහෙවරක් කරන්න. ඔබ කතා කරනකොට බලනකොට ඔබගේ යෝජනාවලදී ඔබේ සිතුවිලිවලදී ඔබ ලෝකයේ සුවපත් කරන්නට යනවා. ඒ නිසා රටන මේ තාත්තිපුතේ දුවේ සුවිශේෂී තමන් පැහැදිලිවම කියනවා ඔබ කාටද ආදරය කරන්නේ වැඩියෙන්? ඔබ කාත් එක්කද ජීවත් වෙන්නට යන්නේ වැඩියෙන්? ඔබ වැඩියෙන් ඔබේ අම්මට තාත්තට භාර්යාවට ස්වාමි පුරුෂයාට දරුවන්ට ඔබ මුළු ජීවිත කාලෙම කැපයි කියලා කිව්වොත් කාර්ය එතනදී ඔබට මගේ දූත මෙහෙවර කරන්න තරම් ඔබ වටිනාකමක් ඇති කරගන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා තමයි රටන මේ තාත්ති පුතේ දුවේ දෙවියන්ත් එක්ක ඉන්න තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අම්මා කෙනෙක් වෙන්නට ඕනේ. එනිසා ගොඩක් වෙලාවට විවාහ ජීවිතයට කාව හරි තෝරගන්නකොට මේ මොනවද තෝරන්න ඕනේ? දෙවියන් වහන්සේගේ අතැඟිලි මත රැඳිච්ච ගැහණු ළමයෙක්ද? දෙවියන් වහන්සේගේ අතැඟිලි මත රැඳිච්ච පිරිමි ළමයෙක්ද? එතකොට මේ අතැඟිලි මත රැඳිලා ජීවත් වෙන්නට ඕනේ. එතකොට ඒ ভাইබ්‍රේෂන් එක ඒක තරංගය මුළු ලෝකේ ඕන තැනක ලංකාවේ හිටියත් පිටරට හිටියත් ගෙදර හිටියත් කඩමණ්ඩියට ගියත් කොහේ ගියත් ඒ තරංගය පිට වෙලා යනවා. ඒ නිසා එදත් දෙවියන් වහන්සේ පොරොන්දු දුන්නා. අදත් පොරොන්දු දෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන ඔබ මා පසුපස්සේ එන්න. ඔබ මාත් එක්ක මේ ගමන යන්න එන්න. ඒ නිසා තමයි රත්නන මේ තාත්තිපුතේ දුවේ ස්වාමීන් වහන්සේ අඬ ගහනවා විතරක් නෙමෙයි. අඬ ගහන අයට ස්වාමීන් වහන්සේගේ රැකවරණය දෙනවාමයි. ඔබට මතකයිනේ එදා දවසේදී ගෝලියෝ ටික ජේසුස් ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නකොට උන්වහන්සේ කියනවා ඔබ ඔරුව අරගෙන එහා පැත්තට යන්න කියලා. උන්වහන්සේ කන්දර නැග්ගා. උන්වහන්සේ කන්දර නැගිද්දී උන්වහන්සේට දැනෙනවා ගෝලයන්ට චඩන මාරුතියක් ඇවිල්ලා. හැබැයි උන්වහන්සේ තව දුරටත් කන්දට වෙලා හිටියේ නෑ. උන්වහන්සේ මොකද කරේ? වතුරේ ඇවිදගෙන ඇවිල්ලා ඕන් ළඟට එනවා. කුණාටුව නිශ්චල කරලා දානවා. ඒ නිසා ඔබ ස්වාමින් වහන්සේව තෝරගත්තොත් උන්වහන්සේ ඔබගේ ස්වාමියා කියලා උන්වහන්සේ කිසිම දවසක ඔබව අතහරින්නේ නැහැ. ඔබට ලැජ්ජාවට පත් වෙන්න සලස්වන්නේ නැහැ. මොනතරම් ප්‍රශ්න බාධක කම්කටොළු ආවත් ඒ හැම තැනකමදී උන්වහන්සේ ඔබ දුබල වෙනකොට බලවත් කරලා ඇද වෙන්නකොට නැගිටවලා කලකිනකොට අලුත් බලාපොරොත්තු දීලා රෝගාතුරෙන් සුවපත් කරලා අසරණ වෙනකොට පිළිසරණය වෙලා ජීවිතේට අරුතක් දීලා පව් කරනකොට ස්වාමින් වහන්සේ සමාව දානය කරනවා. ඒ නිසා ඔබ ස්වාමින් වහන්සේත් එක්ක බැඳිලා ඉන්න. උන්වහන්සේත් එක්ක ඉන්නකොට ඔබට දුක වේදනාව දරා ගන්න පුළුවන් වෙනවා. හැබැයි දුක වේදනාව දරාගෙන ජීවිත කාලේ යනකොට උන්වහන්සේ නිසි කලට නිසි වෙලාවට නිසි පුද්ගලයන් තුලින් ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙනවා. මට මතකයි එක්තරා කාලයක අබුඩාබි රටේ ජීවත් වෙන ලාංකික යුවලක් ලංකාවට ආවා. ලංකාවට ආපු වෙලාවක මේ මුණ ගැහෙන්න ආපු වෙලාවේදී පුංචි ඔරුසමක් කියනකොට ඔළුවට අත තියලා හදිස්සියේ දැනෙන්න ගත්තා මේ දරු සම්පතක් නැහැනේ කියලා. කන රිදෙනවා කියලා තමයි ආශිර්වාදයේ ඉල්ලුවේ. හැබැයි දරු සම්පතක් නැහැයි කියලා දැනනකොට මං ඇහුවා
කොහොමද දරුවෝ සම්පත් ගැන කතා කරපු ගාම එක පාටම කිව්වා අනේ ෆාදර් අපි විවාහ වෙලා අවුරුදු 18ක් වෙනවා ෆාදර් දැන් අවුරුදු 18ක් වෙනවා ડોක්ටර්ස්ලා කියනවා අපිට කිසිම අවස්ථාවක් නැහැ දරුවෙක් ලැබෙන්න. ඒ නිසා අපි හිත හදාගත්තා ෆාදර්. අපි සාමාන්‍ය විදියට දැන් නිවලක් වශයෙන් අපි ජීවත් වෙනවා. හැබැයි යාඥාව ඉවර වෙනකොට ස්වාමින් වහන්සේ කියනවා බය වෙන්න එපා ඔබට දරුවෙක් ලැබෙන්නයි යන්නේ. ඔබට දරුවෙක් හම්බ වෙනවා. දැන් මේ දරුවෙක් හම්බ වෙනවයි කියලා කියපු ගාම උන්ට අදහ ගන්න බැරුව ගියා. හැබැයි ස්වාමින් වහන්සේ නමකුත් දුන්නා. ස්වාමින් වහන්සේ කියනවා ඔබට ගැහැණු ළමයෙක් හම්බෙන්නට යනවා ක්‍රිස්ටන් කියලා නම තියන්න කිව්වා. ඉතින් මම කියලා ඉවර වෙද්දී ස්වාමින් වහන්සේ තුල ඔවුන් නැවත වතාවක් අබුඩාබි රටට ගියා. මාස 2-3කට පස්සේ කෝල් එකක් දීලා කියනවා ඒ ස්වාමි පුරුෂයා ෆාදර් මගේ භාර්යාව දරු සම්පතක් ලබන්න ගැබ් අරගෙන ඒ දරුවා ඉපදුනා මාස ගණනාවකින් පස්සේ ගැහැණු ළමෙක් හුරුබූටි ළමයා ක්‍රිස්ටන් කියලා නම තිබ්බා. ස්වාමින් වහන්සේගේ අතැඟිලි මත රැඳෙන්න උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න එදාට ඔබ කියන දේ දෙවියන් වහන්සේගේ නාමයෙන් ඉෂ්ට වෙන්නට යනවා. ඔබගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ නිකම්ම තෝරගෙන තියෙන්නේ අනේ කමන්නේ දැන් පල්ලි ගියා යාඥා කරා දැන් ඉතින් මෙච්චර තමයි තියෙන්නේ කියන කතන්දරයක් නෙමෙයි. ඔබව ස්වාමින් වහන්සේට අවශ්‍යයි. ඒකට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේට ඔබගේ අත අවශ්‍යයි, ඔබගේ කටහඬ අවශ්‍යයි, ඔබගේ ඇස් දෙක අවශ්‍යයි. ඒ නිසායි ස්වාමින් වහන්සේ කියන්නේ ඔබ අනිත් ඔක්කොම පැත්තක දාලා මාත් එක්ක එන්න. එතකොට මම ඔබට ඉතුරු ඔක්කොම සලස්සලා දෙන්නම්. නිසි කලට සලස්සලා දෙන්නම්. ඒ නිසා රත්රන් මේ තාත්තිපුතේ දුවේ අපි තීන්දුවක් ගනිමු. නිසි කලට, නිසි වෙලාවට, නිසි පුද්ගලයන් තුලින් ඔබේ ජීවිතයට පිළිසරණය දෙන ඒ දෙවියන් වහන්සේව අතහැරලා දාලා යන්න එපා. ඔබේ ප්‍රශ්නය ලොකු කරගන්න එපා. ඔබේ රෝගය ලොකු කරගන්න එපා. ඔබේ අසරණකම ලොකු කරගන්න එපා. ඔබේ විරකියාව ලොකු කරගන්න එපා. ස්වාමින් වහන්සේගේ ආදරය ඔබේ ඇස් දෙකේ ඉස්සරහා ලොකු කරගන්න. එදාට ඔබට දැනේවි ප්‍රශ්නේ නෙමෙයි විසඳුමයි මට තියෙන්නේ. රෝගේ නෙමෙයි සුවයයි මට දැනෙන්නේ. කලකිරීම නෙමෙයි බලාපොරොත්තුවයි දැන් ඇති වෙලා තියෙන්නේ. පරාජය නෙමෙයි විජයග්‍රාහී ගමනක් ස්වාමින් වහන්සේ තුල සැලසීලා තියෙන්නේ. ඒ නිසා රත්න මේ තාත්තිපුතේ දුවේ දෙවියන් තුල ඉන්න කෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දැනෙනවාමයි. ඒකට ඔබ ඇදහිල්ලක් ඇති කරගන්න. ආශිර්වාදය අවශ්‍ය වෙන්නේ මොකටද? ආත්ම ගලව ගන්න. ආත්මය ගලව ගන්නට ඕනේ. ඒ නිසා ගොඩක් අයගෙන් මං අහනවා ඇයි පුතේ විවාහ වෙන්නට යන්නේ කියලා. එක එක දේවල් කියනවා කල වයස ඇවිල්ලානේ. දැන් මම හැමදාම අහපු දේ තමයි ඔබ ඔබේ ස්වාමි පුරුෂයාගේ ආත්මය ගලවන්නද යන්නේ. ඔබ ඔබේ භාර්යාවගේ ආත්මය ගලවන්නද යන්නේ. ඔබ මුණ ගැහිච්ච කෙනාගේ ආත්මය ගලවන්නද යන්නේ. අපි ගොඩක් වෙලාවට ආත්මය ගලව ගන්නවයි කියන සිතුවිල්ල අතහැරලා දාලා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ මා පසුපස්සේ එන්න මම ඔබත් එක්ක හැමදාම ඉන්නම්. ඔබ ගිහිල්ලා ආත්ම ගලවන්න පටන් ගන්න. ඔබේ යහළුවගේ යෙහෙලියගේ සහෝදරයාගේ සහෝදරියගේ හැම කෙනාගේම ආත්මය ගලවන්න උත්සාහ කරන්න. එදාට ඔබ කවදා හෝ දවසක මිය ඇදෙනකොට මාත් සමග ස්වර්ගයේ ඉන්නවා. එන රත්තරන් මේ තාත්තිපුතේ දුවේ සුළු මොහොතක් ඇස් දෙක වහගන්න. මතක් කරලා බලන්න. ඔබ මේ පොළොව තලයේ ජීවත් වෙන්නේ ආත්ම ගලවන්නද? ඔබගේ කතා බහ තුළ, ඔබේ බැල්ම තුළ, ඔබේ හැසිරීම තුළ తాවකාලික දේවල් ඕන තරම් අපේ ජීවිතයට ලැබේවි. හැබැයි මේ ඔක්කොම ටික කාලයක් යනකොට අපෙන් ඈත් වෙලා යාවි. ඔබට කියන්න පුළුවන්ද මම මෙච්චර දෙනෙක්ගේ ආත්ම ගලව ගන්න දෙවියන් වහන්සේ ඉදිරියේ මැදහත්කරුවෙක් වුණා, මැදහත්කාරියක් වුණා. ඒ සතුට ඔබට දැන් ලැබෙනවද? ඔබගේ යහළුවගේ යෙහෙලියගේ ජීවිතයේ ආත්මය දැන් ගැලවිලා. එනම් ස්වාමීන් වහන්සේට ඔබ ස්තුති කරන්න. ස්වාමිනී ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. ආත්ම ගලවන්න ඔබ වහන්සේ අපිව තෝරගෙන තියෙන නිසා ආත්මවලට ශාන්තියක් දෙන්න
ඔබ වහන්සේ අපිව තෝරගෙන තියෙන නිසා එහෙම ඔබ විශ්වාස කරනවා නම් ඔබ අදහනවා නම් ස්වාමින් වහන්සේ අද දවසේ කියාවේ ඔබ ගැන මට ප්‍රසන්නයි පුතේ ඔබ ගැන මට ප්‍රසන්නයි දුවේ කියලා. එහෙනම් එවැනි විශ්වාසයක් තුළ අපි විශ්වාස ලක්ෂණයට සහභාගී වෙන්නටයි යන්නේ. සියලු දෙනා නැගිට සිටින්න. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මා විශ්වාස කරමි. අහස හා පොළවද පෙන් නොපෙන සියල්ලද මා වදාළ සියලු බලදෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් දෙකම ස්වාමීන්ද වන ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේ නාලෝකේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝදේ සාද අපගැලීමේ සාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝදේසා පොන්සිය පිලාතු යටතේ කුරුසයේ නැගසනු ලැබ මරණ වේදනා විඳ උකුත්වියන් පත් කරනු ලැබුසේක. ශුද්ධ ලිපි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ අතපසේ වැඩ සිටිනසේක. ජීවතුන්ව මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන් දුෂ්දාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන් පුත්‍රයන් සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහාගනිමි. තවද මලුන්ගේ නැවත නැගීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් යුතුව අපගේ විශ්වාසික යදුම් වලට සහභාගී වෙමු. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ මිදි උයනේ සේවය කරන්නට කැප වී සිටින සියල්ලන්ට ඔබ වහන්සේට වඩා වටිනා තවත් දෙයක් නැති බව තේරුම් ගන්නටත් ඔබ වෙනුවෙන් සියල්ල ත්‍යාජ කරන්නටත් හැකියාව දානය කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර දෙවි පියාණනි, සෑම ජන කොටසකටම සිත සැලසෙන පරිදි රටේ සංවර්ධනය මෙහෙයවීමට අප රට ජනනායකයින්ට හැකි වන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර දෙවි පියාණනි, ලෞකික සැප සම්පත් පසුපස හඹා යාමට නොව දේව රාජ්‍යයේ වටිනාකම් සොයා යමින් ජීවිතයේ නියම සතුට ළඟා කර ගැනීමට අපට අවැසි මඟ පෙන්වීම ලබා දෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේ නාඳුනන අප මේසමේ සියලු දෙනාටද සුභාරංචිය නැමැති මුතු ඇටය සම්බවන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. ආදර දෙවි පියාණනි, අද දින මෙම දිව්‍ය පූජාව විකාශනය කිරීම සඳහා බැතිබර දායකත්වයේ දක්වන සියලු දෙනාටත් නිවසේ සිට දිව්‍ය පූජාව සඳහා සහභාගී වන සියලු දෙනාටත් වර්බුම් රූපවාහිනී වැඩසටහන් සඳහා අතහිත දෙන සැමටත් අවැසි සියලුම වරප්‍රසාදයන්
දෙවි මහෝත්තමයාණන්ගේ දේවාශිර්වාදයේ තුල ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා අසාවදාල මැනව. පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් අපි යාඥා කරමු. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. වාඩි වන්න, පිදීමේ ගීයට සහභාගී වන්න. आत्मिक शरीर और स्वामी बहन से दुर्नामे में दिवस ඔබගේ බහන්දන පිළබා ගත්තින මනුෂ්‍යමෙන් සෑදෙනින්ද අපගේ ආත්මික පාරේ බවට පත්වන සදා ප්‍රශංසා වේවා. සූදන්නේ සේවයේ රැගෙන තුරු සේහබා යවන්න ලොව වෙතේ මා ජේසුස් සමීදුනේ ජීවෙනි ඔබට පුදමි ජීවිතේ යාගයක් ලෙස මා බාර කනු මැනේ. සහෝදර සහෝදරනි දරු දැරියනි මාගේ සහෝබගේ ආගය සියලු බලතිදයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. සදාතන දෙවී ස්වාමිනී මේ පරම පාරිශුද්ධ අභිරහස මගින් ඔබ වහන්සේගේ දිව්‍යානුභාවය දුර්වල අප කෙරෙහි පමුණවාලන්නට ඔබ වහන්සේගේ අභිමතය වූසේක. ඔබ වහන්සේගේ දයා කරුණාව අප ලබා ගන්නා පිණිස මේ පාරිශුද්ධ වූ අභිරහස මගින් අපගේ ශ්‍රද්ධාව වැඩි කර වදාළ මැනව. මෙකීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. යුගයුද යුතුද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවී ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද
අපි ඔබ වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීමදායකය. අපගේ ප්‍රශංසාවෙන් ඔබ වහන්සේගේ මහිමයට වෙනසක් නොවන්නේ ඔබට ප්‍රශංසා කිරීමට අපට වරම් ලැබෙන්නේද ඔබ වහන්සේගෙන්මය. අපගේ තුති පිදීම ඔබ වහන්සේට ඉතා අල්ප දෙයක් වුවත් අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ මගින් අපට ඔබ වහන්සේගේ දීමනා ලැබෙන්නේය. උන්වහන්සේ මගින් අහස හා පොළවද සුරසේනා සමූහයද ඔබ වහන්සේට නිතර ගයන තුති ගීයට අපිදු මෙසේ එක් වෙමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවී ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගෙහි ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනේ ඔබ සැබවින්ම සුවිශුද්ධය. සියලු ශ්‍රීශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහින් ඔබගේ ආත්මයානන්ගේ අනුභාවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කළ මැනව. මේ වනාහි අපගේ ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරාදීමට පෙර පූපේ රැගෙන එය කඩා තුති පුදා තම ගෝලයින්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන වළඳන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා තම ගෝලයින්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව දානන්තෝද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එහෙන් පියාණනි
උන්වහන්සේගේ මරණය දුත්තානිද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවිදායක කුසලාන්ද අපි ඔබට පුද කරමු. ඔබ හමුවෙන් සිටමින් ඔබට සේවය කරන්න සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබට තුති පුදමු. තද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිර සහභාගී වන්නා අප සෑම දෙනම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතව අයද සිටිමු. ස්වාමිනී මුල්ලොවෙහි පැතිර පවත්න ඔබගේ ශුද්ධ වූ ස්වභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් අපගේ පොදු පියානන්ද මැල්කම් කර්නල් රංජිත් අගරදුගුරු පානන්ද අනිකුත් රදුගුරු මඩුල්ලද සකල පූජක පැවිදි පිරිසද මේ රැස් සිටින දූපුතුන් සියලු දෙනාද සබාදයා ගුණෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ අනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබගේ ශ්‍රීවත මඩල වෙතට ඔවුන් කැඳවාගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේ මාතාවන් වන කන්‍ය මරියාවන්ද භාග්‍යවත් අපොස්තලුන්ද එක් එක් කාලේ ඔබට ප්‍රසන්නව දිවිගෙව සිළු සුදුවන්තයන්ද සමග සදා ජීවයෙන්ද සහභාගී වුණ අප සුදුස්සන් කළ මැනව. තවදෝනාසන් ප්‍රශංසා කිරීමද ඔබ වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. සියලු දෙනා නැගිට සිට ස්වාමින් වහන්සේ අපට කියා දුන්නා වූ යාක්ෂාවෙන් දෙවිඳුන් අමතමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම මෙලොව වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවත් ඇස්වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදි මෙම සභාවටත් මෙම දේශයටත් මේ රැස් සිටින දූපුතුන් සියලු දෙනාටත් ශාන්තියත් සමාදානයත් සුවයත් දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ සදහටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියල්ලන් සමග නිරන්තරයෙන්ම පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ එකිනෙකාට සාමය පතන්න. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේවාශපාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පෞහරණ දේවාශපාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න ජීවමාන ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයට බද්ධ වෙලා උන්වහන්සේටම නතු වෙලා උන්වහන්සේටම සතු වෙලා දිවි පෙවත ගත කරන්නයි ඇරයුම් කරන ස්වාමින් වහන්සේ.
එබැවින් උන්වහන්සේගේ ආදරය තුළට ගමන් කරන්නට ඇරයුමක් ලැබපු අප සියලුම දෙනාම වාග්යවන්තයෝය. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුවන්සේගේ ශ්‍රී ශාසනගන් සදා ජීවනයේ පිණිස ආරක්ෂා කරන සේක්වා. ආමේන්. ජේසුස් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. දෙවී ස්වාමිනී ඔබ වහන්සේ වෙත අප පිදූ මේ ආගය මගින්ද ඔබ වහන්සේගේ අප ලැබූ මේ දිව්‍යමය භෝජනය මගින්ද අප ජීවිත ප්‍රබෝධවත් කළ මැනව. සදා සෙනෙහසෙන් ඔබ වහන්සේ කෙරෙහි බැඳී සදාතන ජීවිතයේ ඵල භුක්ති විඳීමට අපට මඟ සලසුව මැනව. මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර සුවපත් කරන සේක්වා. යන්න දෙවිඳුන් තුල ජීවිතය ගොඩනගා ගන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. අප සියලු දෙනා අවසාන ගීයට සහභාගී වෙමු.
සමිඳුන් හට තුතිගී පූජා කරවුව එතුමන් ගුණෙහි නිසා සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ මගේ කොතෙකුත් කරදර විපතේ සමිඳුන් හටමා අඬ ගැසුවේ සමිඳෝ මට කන් දී සිටියෝ එතුමෝම ගලවාගත්තෝ සමිඳුන් හට තුතිගී පූජා කරවුව එතුමන් ගුණෙහි නිසා සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ සදහට සමිඳුන්ගේ දයාව පවතින්නේ